බලාපොරොත්තුවට නොව අධිෂ්ඨානයට වේදිකාවක්. පෙරලිකාර තාරුණ්‍යයට අනභිභවනීය අවස්ථාවක්. රියලිටි කලාව උඩු යටිකුරු කළ ටෙලිවිෂන් නිෂ්පාදනයක්. ඔබේ අධිෂ්ඨානය ජයග්‍රහණය නම් ඒ හැකියාව විශ්මිත විය යුතුයි. Youth with talent. Ladies and gentlemen, please put your hands together and welcome your host, Dilshan Patiratna. සුබ සන්ධ්‍යාවක්. හැමෝම හැම මොහොතම බලාගෙන ඉන්නේ Taman වෙනුවෙන් කවර හෝ සටනක් ලබා දෙන්න. සටන තමයි ඔවුන් හැම තිස්සෙම ඉදිරියට අරගෙන යන්නේ. ඒ තමයි ඔවුන්ගේ එකම ශක්තිය. අදත් මේ වේදිකාව උඩ මෙතුවක් කලකට ලංකාවේ කිසිදු රියැලිටියක ඔබ නොදුටු හරි අමුතුම තාලේ සටනක් වන්නට නියමිතයි. ඒ සටන තරංගකරුවන්ගේ පමණක් නොවේයි. විනිසුරු මඩුල්ලේද සටනක් තව මොහොතකින් ඔබ දකින්නට නියමිතයි. அனைவருக்கும் அன்பான வணக்கங்கள். உங்கள் அனைவருக்கும் தெரியும், போராட்டம் என்பது ஒரு வாழ்க்கையில் மிக முக்கியம். அப்பொழுதுதான் வெற்றி பெற முடியும். அதே மாதிரியான ஒரு போராட்டம் இதோ இந்த மேடையில் இடம்பெற போகிறது. அதாவது ஒரு வித்தியாசமான ஒரு தருணம் என்று சொல்லலாம். இதுவரை ரியாலிட்டி அனுபவத்தில் நீங்கள் காணாத ஒரு மேடை தான் இந்த மேடை. எல்லா திறமைகள், எல்லா சாகசங்களையும் நீங்கள் இந்த மேடையில் பார்த்திருப்பீர்கள். அதுவும் இன்று இடம்பெற போகும் இந்த தருணம் என்பது மிகவும் முக்கியமான ஒரு விடயம். அது சற்று வித்தியாசமாக உங்களுக்கு இருக்கும். நீங்கள் எதிர்பார்த்து காத்திருந்ததாக கூட இது இருக்கலாம். எனவே வாருங்கள் இன்றைய நிகழ்ச்சிக்கு போவோம். எப்படியான ஒரு மாறுபட்ட நிகழ்ச்சியாக இது அமைய போகிறது என்பதை பாருங்கள். தில்ஷான், හැම ජයග්‍රාහකයෙක්ම හොයන්නේ Tamanට වටිනාකමක්. හැබැයි හැම පරාජිතයක්ම හොයන්නේ එකම එක අවස්ථාවක්. ඒ නිසා පරාජිතයා යනු ජයග්‍රහණයේ ඊළඟ මාර්ගෝපදේශකයයි. ඒ නිසා පරාජිතයාට ඒ උපරිම වටිනාකම ලබා දෙන්නටයි අද මේ මහන්සිය. මෙතුවක් කාලයකට ලංකාවේ රියැලිටියක ඔබ නොදුටු විරු වැඩසටහනක් අද මේ විදිහට ඔබ ගාවට එනවා. එකම හේතුව කෙනෙක් වෙනුවෙන් විනිසුරු මඩුල්ල සටන් කළ යුතුයි. ඔවුන් තර්ක කළ යුතුයි. අපිට පේන්න මෙතුවක් කාලයකට ඔවුන් යම් යම් තීන්දුව ලබාගත් බව අපි ඉතාම හොඳට දන්නවා. නමුත් අද ඔබේ ඇස් පන අපිට ඒ සියල්ල ඔබට හොඳින්ම පෙනෙන්නට ඔවුන්ගේ තීන්දුව සම්බන්ධයෙන් තර්ක කළ යුතුයි. ඒ තර්කය කෙනෙක්ව ඉදිරියට අරගෙන යාමට නියමිතයි. நிச்சயமாக தில்ஷான். ஆமாம், பொதுவாக இங்கே வரும் போட்டியாளர்கள் தான் பொதுவாக போராட்டத்தில் ஈடுபடுவார்கள். அதாவது அவர்களுடைய முடிந்தளவு முயற்சியை இங்கே வழங்குவார்கள். அவர்களுக்காக அவர்களே போராடுவார்கள். ஆனால் இன்று எங்களிடம் வரப்போகும் இந்த 6 போட்டியாளர்களிடம் யார் அடுத்த சுற்றுக்கு தெரிவாக போகிறார்கள், யாரை அடுத்த சுற்றுக்கு தெரிவாக்க போகிறோம் என்பதில் எங்களுடைய நடுவர்கள் முக்கிய பங்கு வகிக்க போகிறார்கள். அவர்களுக்குள் நிறைய சண்டைகள், நிறைய போராட்டங்கள் நடைபெற போகிறது. சரி, அந்த இறுதிக்கு போகும் அந்த ஒருவர் யார் பார்ப்போம். අවසන් පූර්වවට දෙකකදී තරගකරුවන් ජයග්‍රහණය පෙනි සමහරුන්ට ආපහු හැරෙන්න සිද්ධ වුණා. එහෙම හැරෙන්නට සිදු වුණු තරගකරුවන් 6 දෙනෙක් අද මේ වේදිකාවට අපි ආයගේනවා. ඒ 6 දෙනාට විනිසුරු මඩුල්ල Tamanගේ අදහස් ප්‍රකාශ කළ යුතුයි. ඔවුන්ගේ මූණ දිහා බලාගෙන, ඔවුන්ගේ ඇස් දිහා බලාගෙන විනිසුරු මඩුල්ල ඔවුන්ට සියල්ල ඍජුව ප්‍රකාශ කළ යුතුයි. ඔවුන් බලාගෙන ඉන්නවා මෙතුවක් කාලයකට මේ තරඟාවලිය පුරාවට මේ විනිසුරු මඩුල්ල කොහොමද අපිව විනිශ්චය කළේ. ඒ වගේම මේ රට අද පළමුණු වතාවට අමුවේ විනිසුරු මඩුල්ලක් විනිශ්චය කරනවා. එයත් විනිසුරු මඩුල්ලේ ඔබ
සිහි කල්පනාවේ තබා ගත යුතුයි. කිෂු ගෝමස් මහත්මයා මට ඔබතුමාගෙන් ප්‍රශ්නයක් අහන්න. මෙච්චර කාලයකට මේ විනිසුරු මඩුල්ල ගත්ත හැම තීන්දුවක් සම්බන්ධයෙන්ම ඔබතුමා වග කියන්න ඕන නෑ. නමුත් විනිසුරු මඩුල්ලේ යාබද අසුනේ වාඩි වුණු ආරාධිතය හැටියට ඒ ගත්ත තීන්දුව සම්බන්ධයෙන් යම් පෙනී සිටීමක් ඔබතුමාට කරන්න සිද්ධ වෙනවා. දැන් අද මේ එන්නේ මේ විනිසුරු මඩුල්ල විසින්ම වටිනාකමක් ලබා දුන්නු අය. අද මේ එන්නේ මේ විනිසුරු මඩුල්ල විසින්ම ප්‍රතික්ෂේප කරපු අය. පරාජිතයෙකුට මෙහෙම අවස්ථාවක් ලැබුණහම ඒ අයට සාධාරණයක් කරන්න ඒ අයව පරාජිතයන් බවට පත් කරපු ඒ විනිසුරු මඩුල්ලටම දෙන එක සාධාරණ. දෙල්ෂන් මම හිතනවා මේ ස්ටේජ් එකට අද කිසිම පරාජිතයෙක් එන්නේ නැහැ කියලා. මොකද ගමන දිහා බැලුවොත් 56000ක කණ්ඩායමක් මේකට ඉල්ලුම් කළා. ඒකෙන් පෙරිලා ඇවිල්ලා මේ අවසාන තරඟ කීපයට සහභාගී වෙන්න ලැබීමමත් ඉතාමත් විශාල ජයග්‍රහණයක්. මම හිතන්නේ මේගොල්ලෝ මේකට ඉල්ලුම් කරනකොට 56000 එක පුජ්‍යලයක් හැටියට හිතන්න නැතුව ඇති මේ තාක් දුර එන්න පුළුවන් වෙයි කියලා. සිහිනයක් තියෙන්නේ නැති මේ තාක් දුර ආවොත් ඒ ජයග්‍රහණයම ඇති කියලා. මම හිතන්නේ ඔබ කිව්ව ආකාරයට මේ අයව අද ස්ටේජ් එකට එන අයව තේරුවෙත් මේ පැනල් එක රවුම් කීපයකින් පෙරිලා ඇවිල්ලා අද මේ එක්කෙනෙක්ට ඇරෙන්න අනිත් 5 දෙනාට කියන්න වෙනවා නෑ මෙතනින් එහාට ඔබව එක්කාගෙන යන්න හැකියාවක් නැහැ කියලා. ඉතින් මම හිතන්නේ ඒ තීරණය සියලු දෙනාටම පිළිගන්න වෙනවා. ඒ ගෙදර යන 5 දෙනා මම හිතන්නේ ඊටම සතුටින් යා යුතුයි මේ අද මේ ආපු ගමන ගැන කල්පනා කළ බැලුවොත්. සැබෑ සටන්කරුවා අවසන් මොහොතතෙක් සටන් කළ යුතුයි. දක්ෂතාවය අවශ්‍යන් යයි හැඟෙන තැන පටන් ඔහු වාසනාවෙන්වත් සටන් කළ යුතුයි. අද දක්ෂතාවය සහ වාසනාව උරගා බැලීම සඳහා තරංගකරුවන් 6 දෙනෙක් මේ වේදිකාවට පැමිණීමට නියමිතයි. ඔවුන්ව විනිශ්චය කරන්න මෙතුවක් කල් ඔවුන්ව විනිශ්චය කළ හැටි රටට කියන්න විනිසුරු මඩුල්ල සූදානම් වේ යුතුයි. මට අවසර දෙන්න ඒ තරංගකරුවන් 6 දෙනා මේ වේදිකාවට කැඳවන්න. පළමු අවසන් පූර්ව තරඟයෙන් ජයග්‍රහණයට ඔන්න මෙන්න ආපු නමුත් අවසානයේදී ජයගන්නට නොහැකි වුණු අද තවත් වතාවකට තරඟ කරන්නට සූදානම් වුණු ඒ තරඟකරුවාට ආරාධනා කරන්න. සජීව ආර්යසිංහ අවසන් පූර්ව තරගෙන් ජයග්‍රහණය ළඟටම පැමිණි නමුත් පරාජය වැළඳ ගන්නට සිදුවුණු කසුන් චින්තක පළමු අවසන් පූර්ව තරගෙන් ජයග්‍රහණය අසලටම පැමිණි විල් ෆයිටර්ස් ඒ තමයි පළමු අවසන් පූර්ව තරගෙන් ජයග්‍රහණය අසලටම පැමිණි අය. ඊළඟට දෙවන අවසන් පූර්ව තරගේ ජයග්‍රහණය අසලටම පැමිණි චරිත 3කටයි මේ ආරාධනය. පළමුව රවිඳු ශානක
අවසන් පූර්ව තරගයට හරි අමාරුවෙන් ඇවිල්ලා. ඒ කියන්නේ අවසන් පූර්ව තරගයට එන්න අවස්ථාවක් ඉල්ලලා පරාජිතයන්ගේ වටයක තරග කරලා ඒ අවස්ථාව ලබලා යළිත් වතාවක් ජයග්‍රහණය පෙනිපෙනී පැරදුණු කෙනෙක් අපි අවසන් වශයෙන් මේ වේදිකාවට කැඳවනවා. ශිහාන් කවිෂ්ක ඔබ මේ සියල්ල සාධාරණීකරණය කළ යුතුයි ඒ ඇස් දිහා බලාගෙන. ඔබ අද සියල්ල සාධාරණීකරණය කළ යුතුයි ඒ හදවත් ගැහෙන හඬ හොඳට අහගෙන. අවසන් මහා තරගයට තරගකරුවන් 6 දෙනෙක් දැනටම සුදුසුකම් ලබා අවසන්. ග්‍රෑන්ඩ් බසර් අවස්ථාව යටතේ තවත් 5 දෙනෙක් සුදුසුකම් ලබා අවසන්. ඒ අනුව 11යි. අවසන් මහා තරගයට තරගකරුවන් 12 දෙනෙකු සහභාගී කරවා ගත යුතුයි. තව එක හිස්තැනක් තියෙනවා. ඒ හිස්තැන මෙතනින් පිරවිය யுතුයි. அரையிறுதி சுற்றில் 6 பேர் தெரிவாகி ஆயிற்று. அதே போல கிராண்ட் பஜர் முறையில் 5 பேர் தெரிவாகி ஆயிற்று. மொத்தம் 11 பேர். இதில் இன்னும் ஒரே ஒருவருக்கு வாய்ப்பு இருக்கிறது இறுதி சுற்றில் போட்டியிடுவதற்கு. அந்த ஒருவர் யார்? இதோ இவர்களே. பார்ப்போம் திரிஷா. තරගයේ ස්වභාවය මෙහෙමයි. පළමු අවසන් පූර්ව තරගයෙන් ජයග්‍රහණය ළඟටම ගිය තරගකරුවෙක් සහ දෙවන අවසන් පූර්ව තරගයෙන් ජයග්‍රහණය ළඟටම ගිය තරගකරුවෙක් මේ අතරින් මං ඉදිරියට අරන් එනවා. තරගකරුවන් දෙපළක් මං ඔබේ ඉදිරියේ හිටවනවා. ඒ දෙපළගෙන් හොඳ කෙනා කියන්න. එහෙම මේ කණ්ඩායම් 6න් මට හොඳම කණ්ඩායම් 3 ඔබ තෝරලා දෙන්න. ඔබ තෝරද්දී ඔබේ අදහස් ඉතා පැහැදිලිව නිරවුල්ව කියන්න ඕන. ඔබ තෝරා දෙන ඒ 3 දෙනා අතරින් ඊළඟට හොඳම කෙනා ඔබම තෝරා දෙන්න. ඒ සියල්ලට ඉෂු ගෝමස් මහතා උදව් කරන්න. සමහර විට තීන්දුව දෙකට දෙක බෙදුණා. ඒ අවස්ථාව බාර ගන්න ඔබතුමාලා සූදානම්? සූදානම්. සමනලි අනිවාර්යයෙන්. බන්දුලුවන් මහත්මයා අනිවාර්යයෙන් මෙතන ඉන්නේ හේතුව ඒ වැඩේ කරනවා. නිරෝෂා රාම්කී අනිවාර්යයෙන්. අනිවාර්යයෙන්. මට මතක් වෙනවා සමහර තරඟකරුවන් ඉදිරි වටයට නොයවපු අවස්ථාවල මං ඉස්සරහට ඇවිල්ලා ඇයි ඔවුන්ව යවන්නේ නැත්තේ කියලා ප්‍රශ්න කරපු හැටි. සමනලි නෑ. මේ ක්‍රමයේ සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවද? නෑ. කිසිම ගැටලුවක් නෑ. තාම නෑ. තාම නෑ. මේ ගැටලුවක් ආවොත් එන්නේ ඔබට. ගැටලුවක් ආවොත් එන්නේ ඔබට අපිට නෙවෙයි. අපි ආසයි ගැටලුවක් නෑ. ඔබ ගැටලුව මතකුවොත් තමයි. අපි බලමු. ප්‍රසිද්ධයිනේ ගැටලුව. තමයි දැන් ගැටලුව ඇත්තට. ගැටලුව ඔබතුමා. හරි. මට මතක් වෙනවා මේ තරඟකරුවන් වෙනුවෙන් පෙනී සිටි හැටි. නමුත් අද මටත් සීමාව ඉක්මවන්න වෙනුවෙන් පෙනී හිටින්න බෑ. මටත් තියෙන බරපතලම කොන්දේසිය ඔබ කියන දේ මාත් අහගෙන ඉන්න ඕන. රටක් බලාගෙන ඉන්න ඕන. ඒ නිසා පළමු වටේ තරඟකරුවෙකු සහ පළමු අවසන් පූර්ව වටේ තරඟකරුවෙකු සහ දෙවන අවසන් පූර්ව වටේ තරඟකරුවෙකු මට අවසර දෙන්න මේ වේදිකාව ඉස්සරහට අරගෙන එන්න. සජීව ආර්යසිංහ ඔබේ ඉදිරියේ. රවින්දු ශානක ඔබත් දෙන්න ඉදිරියට. සුකාන්ත ගුණතිලක මහත්මයා පපුවට අත තියලා හදවත ගැහෙන රිද්මේට හොඳට කන් දීලා උපැස්සිය වල නෙවෙයි පුළුවන් නම් සැබෑස් දෙකකින් මේ අය දිහා බලලා ඔබ කතාව පටන් ගන්න. දේශා මෙතන පරාජයක් වුණත් නැහැ. මෙතන ජයග්‍රාහකයෙකු පමණයි ඉන්නේ. ඔබ ප්‍රකාශ කරනවා නම් පරාජිතව ඉන්නවා කියලා. එහෙනම් මෙච්චර මේ 3-4 පාරක් ඇවිල්ලා මේ වේදිකාවේ මෙතන එන්න අවශ්‍ය නැහැ මේ මාස ගාණක් තිස්සේ. එහෙම එකක් නෙමෙයි මෙතන තියෙන්නේ. අපි
අපි එක්කව කරලා බලනවා. අපි මෙතන කොළ අපිට දීලා තියෙනවා. අපි ඇස් දෙකෙන් අපි දකිනවා, කන් දෙකෙන් අහනවා. අපිට තේරෙනවා ඔවුන්ට ඇතුලේ දක්ෂතාවය තියෙනවා, නමුත් අද කරගන්න බැරි වුණා. එහෙමයි බොහෝ දෙනෙක් තමයි වැඩිපුර හිටියේ. දක්ෂතා නැති අයත් කීප දෙනෙක් හිටියා. වුන් ආසාවට ආවෙන්න පුළුවන් තියෙන නොයෙකුත් හේතු මත තමුන්ගේ හිතේ හයිය හින්දා එන නොයෙකුත් හේතු තියෙනවා. අපි උදාහරණයකට ගමු මේ ආරිසිංහ මේ ගිටාර් වාදක සහ ඒ ගායනය. ඔය ඊටාම මම හිතන්නේ ඔහුගේ කොටස ඊටාම හොඳින් කරා. කාටවත් ඒක නැහැ කියන්න බෑ. අනිත් එක ඊටාම විරල අන්දමට ගිටාර් එක ගැහුවේ. ගිටාර් එක හැමෝම මේ අතර ප්ලේ කරන්නේ. මට හැම ගිටාර් එකක්ම මේ පැත්තට ප්ලේ කරන්න පුළුවන්. අනිත් පැත්තෙන් අල්ලන්න ඉතින් මොකද? කොයි කාලෙද ඒක එහෙම හිතුනේ? දැන් අවුරුදු 6ක් විතර එනවා. ඔව්. නිකන් ඉන්න වෙලාවක නිකන් හිතුණා. ඔව් මම ඒ කියන්නේ සෑහෙන කල් ඉඳන් බලනවා එහෙම ගහන අය. මට තාම දකින්න හම්බ වෙලා නැහැ. ඔව්. අනිවාර්යෙන්ම ඔබ දෙවෙනි වටේට යන්න කැමතියි මා. මම කැමතියි ඕගොල්ලන්ට දකින්න පුළුවන් මේ මගේ වෙනස මොකක්ද කියලා ස්ථීරව. අපි සාමාන්‍යයෙන් කියන ගහපුව ගැහිල්ලට පූල් එකට නොදා බෑ. ගියසට වඩා ඔබේ දක්ෂකම පෙන්වුවා, ස්කිල්ස් පෙන්වුවා. මිනිස්සුන්ට ආසයි බලන් ඉන්නේ. ඒක තමයි ඕනේ. අද ෆයිනල් වටේට තේරෙන දවස. ලොකු වෙනසක් කරන්න ලෑස්ති වෙලා වගේ පේන්නේ නම්. ඔව්. තරගේ හොඳට තේරුම් අරන් තියනවා කියලා මට හිතෙනවා. තාම අපහසු කාර්යයක් ඔයා කරේ නිකන් කියන්නේ හුරු නැති එක්කෙනෙක් වම් අතින් ලියනවා වගේ එකක්. මං අනිවාර්යෙන් සංචිතයට යවනවා. ඔබ ගිටාර් වාදකයෙක්ද, ඕගන් වාදකයෙක්ද, ගායකයෙක්ද කියන කාරණාවට වඩා ඒ හැම එකක්ම අතර විශේෂිත මිනිහෙක්. සින්දුත් කියන්න පුළුවන් අවංකම ගායකයෙක්. එතකොට පුතා ගත්තොත් ඔහු නහයෙන් පිම්බා මුලින්ම ඇවිල්ලා සරලව යමක් කරා. ඊට පස්සේ ඊට වඩා යමක් කරා බේස් ෆ්ලූට් එක ගහලා ඉතාම හොඳින් අද කියන්නේ මේ ඊයේ පෙරදා කරපු එකෙන් බේස් ෆ්ලූට් එක ඉතාම හොඳට වාදනය කරා. ඒ මුල් කොටස සහ ඊළඟ එකෙත් අත් දෙකේ ස්වර පන්ති දෙකක් වම් අතේ වෙන එකක් දකුණු අතින් තව එකක් කරලා මොන ඔක්කොම හොඳයි. රෙකෝඩරයක් කටින් ගහනවට වඩා අමුද්දයක් නායෙන් වාදනය කරන එක. දක්ෂකම කෙරෙට මොනවද ඊළඟ වටේට ගියොත් හදිස්සිය මොනවද පෙන්වන්න පුළුවන් කියලා හිතන් ඉන්නේ. යන්නේ නිකන් නෝමල් ෆ්ලූට් එකක් වාදනය කරනවා. මම යෝජනා කරන්නද දෙක එකක් නිකන් පුළුවන් ද කියලා හිතලා. හරි සමහර ස්වර වලට දැන් මෙහෙම අත් දෙකම පාවිච්චි කරන්න පුළුවන් නේ.
නමුත් සින්දුවක් හරි මොකක් හරි තෝරගෙන මේ නහය හිලට එකයි මේ නහය හිලට දෙකක් දාලා යම් ස්වර කීපයක් පාවිච්චි කරලා ගහන්න පුළුවන්. මම තවත් එකක් යෝජනා කරනවා දැන් ඔයාලට. මම ගිය සැරේ කිව්වා නහයෙන් ඔක් ගහන්න කියලා. ඊළඟ සැරේ නහයෙන් ගහනකොට එකකින් මෙලඩි එකයි අනිත් එකකින් හාමනි එකයි. සරල මොකක් හරි ලස්සන එකක් තෝරගෙන දැන් නැත්තම් කයින් හරි අහගන්න. එකකින් මෙලඩි එක එකකින් හාමනි එක ගහලා කරන්න කියලා මම අනිවාර්යයෙන්ම තල්ලු කරනවා පූල් එකට. දැක්ක ගමන් මට හිතුනේ හරිම හැන්සම් පුතෙක් කියලා. ඒ වගේම මම ගොඩක් වෙලාවට ෆ්ලූට්ස් ගහනවා දැකලා තිබුණාට මේ මෙච්චර පොඩි වයසක පුතෙක් මේ නහයෙන් ෆ්ලූට්ස් ගහනවා දැක්කේ අද. ගොඩක් දක්ෂයි කියලා තේරෙනවා. ඔයාට ගොඩක් සුබ පදනවා අනාගත ඉදිරියට යන්න. ගිය සැරේ නට ටිකක් උස ගිහිල්ලා වගේ. අපි කිව්වනේ ගිය සැරේ වට එකකින් මෙලඩි ගහන්න එකකින් හාමනි ගහන්න කියලා. හොඳයි. මම හිතන්නේ ඒක වෘත්තීය මට්ටමේ ප්ලේයර් කෙනෙක්ගේ තත්ත්වෙ තිබ්බා. පොඩි දරුවෙක් හැටියට ඔබ මේ ගත්ත තීරණය සහ ඔබ මේ කරපු ඉදිරිපත් කිරීම මම හිතනවා අති විශිෂ්ටයි කියලා. ලකුණු ලබා දෙනකොට අපි ඒ වෙලාවේ අපිට අවංක හැඟුම අවංකවම ඒ වෙලාවේ ඔවුන්ගේ ඒ වේදිකාවේ ඔවුන් කරන ඔවුන් ඒ දෙන නිෂ්පාදනය අනුව තමයි අපි ලකුණු දෙන්නේ. ඒ ලකුණු ටික බලලා ඒතකොට තවත් අයත් ඒ වගේම ඔවුන්ගේ වැඩ කටයුතු කරනවා. ඒවත් බලලා තමයි අන්තිමට එක්කව කරලා බලනකොට අපිට අප්සෙට් අයියෝ මෙයා නෑනේ මෙතන කියලා. ඔයාට වඩා අපිට රිදෙනවා වෙලාව. දිල්ෂාන්ට රිදෙන්නේ අපිට තරම් මන්න හිතන්නේ දිල්ෂාන්ට අපි තරම් රිදෙනවා කියලා. අපිට රිදෙනවා සෑහෙන්න අවංක මම මේ කන්නඩි ගලවන්න කන්නඩි බලලා කන්නඩි ඔය ආසයිනේ එහෙම මං කන්නඩි බලලා ගලවලා කතා කරන්න. ඒක තමයි අවංක තත්ත්වය. ඉතින් මොකද කරන්නේ? ඔබමයි තරඟ හදලා අපිට දෙන්නේ මෙතන විනිශ්චය කරලා මෙච්චරයි තෝරන්න ඕන කියලා. අපිට පුළුවන් නම් මේ ඔක්කොමලා තෝරනවා. ඒක තමයි මට කියන්න තියෙන්නේ. මට මේ දෙන්නයි කෙනෙක් තෝරලා දෙන්න. මේක දැම්මම මම ප්‍රකාශ කරන්න ඕනද? ඔව් පැහැදිලිව. මට තව පොඩි වෙලාවක් දෙන්න බැරිද මේ අනිත් විනිශ්චය මණ්ඩලය අනිත් දෙන්නත් කියන කලින් බැරිද? ඔවුන්ගේ අදහසත් අපි අහලම. නෑ සමාවෙන්න මට නිෂ්පාදකතුමා උපදෙස් දෙනවා. බෑ. ඔබේ තීරණය ඕනේ. මගේ තීරණය අවශ්‍යයි. ඒක දෙහෙම වෙන්න ඕන. මන් තෝරනවා සජීව. මම කැමති මේ චූටි පුතාට අනාගතයක් හොඳ අනාගතයක් තියෙනවා. එයාට කල් තියෙනවා. එයාට හොඳ අනාගතයක් තියෙනවා. උට පුහුණු වෙලා ලස්සන අනාගතයකට මම ප්‍රාර්ථනා කරනවා මේ තරගෙටම නැවතත් ඊටාම දියුණු සංගීත වේදිකයට ඇවිල්ලා මේ තරගෙම කවදා හරි ජයග්‍රහණය කරත්වා කියලා මම ප්‍රාර්ථනා කරනවා. பிரியா நிரோஷா நீங்க சொல்லுங்க. இப்போ இவங்க 2 பேர்ல அவரை பார்த்தீங்கன்னா இன்ஸ்ட்ருமெண்ட்ஸ் மூக்கால வாசிச்சார் அவர். இவர் அதே போல தான். ஸோ இவங்க 2 பேர்லையும் யாரை செலக்ட் பண்ண சொன்னா நீங்க செலக்ட் பண்ணுவீங்க? இப்போ முடிவு உடனடியா தெரியணும்.
ரெண்டு பேருமே ரெண்டு வித்தியாசமான திறமையில தான் இருக்காங்க. புரியுதா? ரொம்ப டஃப்பான வேலை இது. ஆனால் மிஸ்டர் ரூகாந்த் அவர் முடிவை உடனே சொல்லிட்டாரு. ரைட்டு. அவர் ஒரு மியூசிஷியன். அவர் இதோட டெப்த்தை பார்த்து சொல்லிட்டாரு டக்குன்னு. நம்மளுக்கு இடிக்குது. பட் என்னை பொறுத்த வரைக்கும் நான் தம்பியை தான் செலக்ட் பண்ணேன். ஏன்னா ஒரு வயசு, அந்த சின்ன வயசுக்கு அவர் திறமை ஜாஸ்தி இருக்கு. அதை நம்ம இன்னும் கொண்டாடலாம். රවින්දුව සෙලෙක්ට් பண்ணுறீங்க දිල්ෂාන්? රවින්දු ශානකව නිරෝෂා රාම්කී ඉදිරියට යවන්න කැමතියි කියලා කියනවා. එකට එක තැනටම දෙකක් බෙදිලා මං හරි ආසයි ඔබතුමාගේ විනිශ්චය ලැබෙනකන්. මම එකතු කරන්න කැමති රූකාන්ත කියපු දේවල්ට. මගේ මෙහෙදී අපිට ප්‍රශ්න වෙලා තියෙන්නේ අපිට දුන්නා මෙන්න මේ තරඟකාරයන් ප්‍රමාණයක් අපිට ඕනේ සෙමි ෆයිනල්ස් ගෙනියන්න. ඊළඟට ෆයිනල් එකට යන්න මේ ඒ කොන්දේසිය ඒ ප්‍රමාණය දුන්නේ සංවිධායක මණ්ඩලය. ඉතින් අපි ඒකට යටත්වයි මේ කට්ටිය සිලෙක්ට් කළේ. රූකාන්ත කිව්වාගේ පුළුවන්කම තියෙනවා නම් මේ කට්ටිය තව යවන්න. අපි තවත් කැමති යවන්න. මොකද ලකුණු අපි හදනකොට ලකුණු එකතු කරනකොට සමහර වෙලාවට තේරුම් නැති කට්ටිය එක හා සමාන මට්ටමින් ලකුණු ලැබුණා. ඒ නිසා මේ දැන් ප්‍රශ්න වෙලා තියෙන්නේ මූණ දිහා බලාගෙන තෝගන්නට උත්. සමහර කට්ටිය මං කියනවා මේ වටේදී හොඳට කලේ නැති වුණාට කලින් වටවල හොඳට කළා. ලොකු පසුබෑමක් දැක්කා සමහර කට්ටිය මේ අවසාන වටේදී මේ වටේට ආවට පස්සේ. කනගාටු ඒක කියන්නේ. ඒකක් තමයි තමන්ගේ ඒ ඇක්ට් එක හරියට හදාගෙන තිබුණේ නැහැ. අනවශ්‍ය දේවල් වලට ගිහිලා තිබුණා. ඉතින් මෙන්න මේ හේතු නිසා තමයි ගොඩක් වෙලාවට කලින් විශ්වාසයක් තිබුණ කට්ටිය ගොඩක් අයින් වුණේ මේ වටේට එනකොට. ඉතින් මම තෝගන්න තියෙනවා නම් මගේ විශේෂයෙන් කැමැත්තක් තියෙනවා මේ වයස සලකලා බලලා ඒ දක්ෂතාවය මත පොඩි පුතාව සිලෙක්ට් කරනවා. රවින්දු ශානක දැන් දෙකට එකයි. සමල්ලෙට ඕන පුළුවන් මේක දෙකට දෙක කරලා කිසු ගොස් මහත්තයා ගාවට යවන්න මේ ප්‍රශ්නේ. නෑ. ඇත්තටම මම හිතාගෙන හිටියා දැන් ওই ප්‍රශ්නේ මට එනකොට දෙන්න ඕන උත්තරේ රූකාන්ත අයියා මොකක් කියයිද කියලා. එයානේ මෙතන මියුසික් සම්බන්ධයෙන් දැනුමක් තියෙන කෙනා. ඉතින් පොඩ්ඩක් හිත සැනසුණා ඒ කියපු එකත් එක්ක මං හිතන් හිටපු එක සමානුනේ නේද? දැන් කිව්වද මම? ඇත්තටම මෙහෙමයි. රවින්දු පුතා ෆ්ලූට් එක ගැහුවා. ඒක ඉතාම මිහිරි. හැබැයි ඔයා අපිව විශ්මයට පත් කරන්න ගියේ රෙකෝඩර් එකේ. ඉතින් ඒකට වඩා ෆ්ලූට් එක තමයි මට හොඳටම දැනුනේ. වයස කියන එක ප්‍රශ්නයක් කරගත්තේ නැහැ මම මෙතනදී මේ තරඟකරුවන්ට ලකුණු දෙද්දී. ඒක හින්දා, ඒ කියන්නේ පුතා පොඩි හින්දා පුතාට ලකුණු වැඩියෙන් දෙන්න ඕනේ කියලා මං හිතුවේ නෑ. ඒක හින්දා මම සජීවව තෝරනවා. ඉන්දිය දෙකට දෙනවා. විශේෂයෙන්ම සඳහනක් කළ යුතුයි. කිෂු ගෝමස් මහතා මේ සියලු දෙනාවම රූපරාමු ඉතා හොඳින් නැරඹුවා. එහි වගකීම ඔබතුමා බාර ගන්න ඕන. ඔබතුමා අපේ ඔබි බස් එකට ගිහිල්ලා සහ ඒ සියල්ල ඉතා හොඳින් නැරඹුවා. ඒ නිසා මේ සියලු දෙනා සම්බන්ධයෙන් ඔබතුමාට දැනුමක් තියෙනවා. තීන්දුව දෙකට දෙක බෙදිලා තියෙන්නේ. සජීවද රවිදුද? සජීවද රවිදුද? ඒ තීරණය ඔබතුමා රූකාන්ත ගුණතිලක මහත්තයා උපදෙස් ගන්න මට බෑ. නෑ. ඔබේ තනි තීරණය උමනයි. දැන් ඔව් මම ආපහු සැරයක් අමාරු වෙටීමක් මෙතන සිද්ධ වුණේ. සංසන්දනය කරන්න අමාරුයි. දිල්ෂාන් මම ඔබෙන් ඇහුවොත් මේ වෙලාවේ ඔබ කන්න කැමති හොඳ රයිස් ඇන් කරි එකක් කරවල බැදලා පොල් සම්බෝලයක් හදලා පරිප්පු එක්කද එහෙම නැත්නම් බුරියානි එකක් කන්නද වඩා කැමති කියලා ඇහුවොත් ඔබ මම හිතන්නේ අපහසුතාවයකට පත් වෙයි. ඒ මොහොතේ ඒ වෙලේ ගන්න තීරණය හරි කියලා ඔබ හිතන්න පුළුවන්. නමුත් මේ සියලුම දේ නරඹපු පුජ්‍යලයක් හැටියට සහ බොහොම අවධානයෙන් හිටපු පුජ්‍යලයක් හැටියට ටැලන්ට් එකක් හැටියට ගත්තොත් මම හිතනවා performance පැත්තෙන් බැලුවොත් purely performance පැත්තෙන් බැලුවොත් සජීව ඉදිරියෙන් ඉන්නවා කියලා. සජීව ඔබට තව විනිශ්චයක් ලබා දීමට නියමිතයි. රවිදු තරහක් ස්තුතියි කියන්නේ.
දෙවන තරගකරුවන් දෙපළ වේදිකාවට කැඳවන්න අවසර දෙන්න. ඔබ තවදුරටත් අපහසුතාවයට ලක්වීමට නියමිතයි. කසුන් චින්තක සමග ඔබෙන් විනිශ්චයක් අපේක්ෂා කරනවා බ්‍රේක් බ්‍රදර්ස්. අසුන් මොකද මේ තැඹිලි ගෙඩියක් අතේ තියන්? තැඹිලි ගෙඩියක් ගෙනාව නළලේ ගහලා බලන්න. නළලේ ගහලා බලන්න. ඊළඟ වටේට ගියාම අද බිඳුනට වඩා යම් ප්‍රමාණයක් තව බිඳෙන්නට ඕන. ඒකනේ ඉස්සරහට යනවා කියන්නේ ඒකනේ. ඉතින් මොකද අදහස? දැන් වෙනද සාමාන්‍යයෙන් තැඹිලි ගෙඩි කීයක් විනාඩි 3කදී බිඳිනවද? සාමාන්‍යයෙන් විනාඩියකට ගෙඩි 10ක්. 10ට විනාඩි 3ට 30ක්. මං හිතනවා විනාඩියකටත් කලින් ඉවර කරා. සංචිතයට යවලා බලන්න කැමතියි. අපි සංචිතයෙන් බලමු කොහොමද කියලා. කසුන් මොකද්ද ටී-ෂර්ට් එකේ පිටිපස්සේ මොකද්ද මේ පේන්නේ අපිට? තැඹිලි නම් ගේමක් නැහැ. තැඹිලි නම් ගේමක් නැහැ. අහිංසක හැකියාවට මගේ ඇඟේ හිවුරු පිපෙනවා. මේ රටේ ආලෝකයේ ප්‍රසිද්ධයි පොල් වලට කුරුම්බ වලට තැඹිලි වලට. ඒ නිසා ඒ ජාතික අනන්‍යතාව අතේ තියාගෙන සරමක් කරගෙන අහිංසක කොල්ලෙක් මේ වගේ අදහන්න බැරි සෙල්ලමක් දාපුවම පපුවේ ගැස්ම වැඩි වෙනවා රත්තරන් ආදරේ. ඩාන්ස් කරන කට්ටිය ඔක්කොම ඩාන්ස් කරනවා හැමෝම වගේ. අපි කකුල් වලින් නෙවෙයි අත් දෙකෙන් හිටගෙන ඩාන්ස් කරනවා. Break brothers, break brothers, break brothers. You broke the floor! You did so good! I'm so impressed! තාම අමාරු අසීරු ස්ටෙප්ස් ටිකක් ඔයගොල්ලෝ කරේ. ඒක මං හිතන්නේ අපේ කිසිම ඩාන්සින් ගෲප් එකකවත් ඩාන්සර් කෙනෙක්වත් නොකරපු දේවල් ටිකක් තමයි අතෙන් කරපු එක. මං අනිවාර්යෙන් පූල් එකට යවනවා. අපි බ්‍රේක් බ්‍රදර්ස් ඉස්සෙල්ලාම කියන්න ඕනේ ගොඩාක් සතුටුයි අපි සෙමි ෆයිනල් තේරිලා ඉන්නවා. ගිය පාර නම් විශිෂ්ටයි. Thank you. මේ පාර අති විශිෂ්ටයි. සෑම කෙනෙක්ගේම දායකත්වයක් ගොඩක් තිබුණා. එක හා සමාන මට්ටමේ. අවසානයේ පේන ඔක්කොටම එක විදියට මහන්සි වෙලා තිබුණේ. කණ්ඩායමක් හැටියට ගත්තොත් මේ වෙනකොට ලංකාවේ හදවත් දිනාගත්ත කණ්ඩායමක් බවට පත් වෙලා ඉවරයි.
මං කැමති විනිශ්චය සමනලීගෙන් ලබා ගන්න. ඔව් මං හිතන්නේ තරඟයේ ස්වභාවය සහ මම පටන් ගන්නම් මෙහෙම. මං කැමති බ්‍රේක් බ්‍රදර්ස්ව තෝරන්න. කසුන්ගේ උත්සාහය මං පල්ලෙහාට දානවා නෙමෙයි. හැබැයි තරඟේ ඉදිරියට යද්දි අපිට ඒ කියන්නේ අපි දන්නවා දැන් කසුන් කරන්නේ මොකද්ද කියන එක. ඉතින් ඒකත් එක්ක අර විශ්මය කියන එක චුට්ටක් අපෙන් ඈත් වුණා තරඟ වාර වැඩි වෙද්දී. චැලෙන්ජ් රවුන්ඩ් එකෙන් ආවේ බ්‍රේක් බ්‍රදර්ස්ලා. මම හිතනවා ඒගොල්ලෝ හොඳ චැලෙන්ජ් එකක් දුන්නා ඒ මොහොතේ තරඟකාරීත්වයේ හිටපු තරඟකරුවන්ට. මම කැමති ඒගොල්ලන් ඉස්සරහට. බන්දුල වර්ණපුර මහත්මයා. ඇත්තටම මේ ඉදිරිපත් කිරීම දෙකක්. මේ කණ්ඩායමක් සහ තනි පුද්ගලෙක්. තැඹිලි කැඩීම එක හා දෙයම තමයි පළවෙනි දෙවෙනි සහ තුන්වෙනි අවස්ථාව අපි දුටුවේ. වෙනසක් අපි දුටුවේ නැහැ. තැඹිලි කඩන එකමයි දුන්නේ. නමුත් බ්‍රේක් බ්‍රදර්ස්ලාගේ වෙනසක් අපි දුටුවා. ඒක නිසා මට හිතෙන විදිහට ඒ දේ සලකා බැලීමේදී මටත් බ්‍රේක් බ්‍රදර්ස්ව තෝරගන්න සිද්ධ වෙනවා. கசுன் அநேகமாக எல்லாருக்கும் தெரிந்திருக்கும். இந்த தமிழி அப்புறம் இவைகளை வந்து மிக இலகுவாக தன்னுடைய தலையால் உடைச்சு எல்லாரையும் ஆச்சரியத்தில் ஆழ்த்தினவர். பிரேக் பிரதர்ஸ் அவங்களுடைய நடனம் அவங்களுடைய அமைப்பு பற்றி நாங்கள் எல்லாருமே பார்த்துருப்போம். ஸோ நிரஷா மேம் நீங்கள் என்ன நினைக்கிறீங்க? இவங்க 2 பேரில் நீங்கள் யாரை செலக்ட் பண்ண போகிறீங்க? 2 பேருமே 2 வகை வித்தியாசமான டேலண்ட் ஆளுங்க. கட்டாயம் பிரச்சனை ரொம்ப வித்தியாசம். ஆமாம், இவங்களுக்கு அவங்களுக்கு சேர்க்க முடியாது, அவங்களுக்கு எங்களுக்கு இதுக்கு முன்னே அட்லீஸ்ட் 2 பேர் ஏதோ மியூசிக்கில் சம்மந்தப்பட்டாங்க. இவங்க 2 பேர் சம்மந்தம் இல்லாமல் ஒரு கேட்டகிரியில் இருக்காங்க. அவரை நம்ம எதுக்கு இவ்வளோ தூரம் எடுத்துகிட்டு வந்தோன்னா கினீஸ்க்கு போகலாம், இந்த ஊருக்கு ஒரு பேர் வாங்கலாம் அப்படின்ற ஒரு நோக்கத்தில் அவர் செலக்ட் பண்ணோம். இவங்க டான்ஸுன்னு பார்த்தீங்கன்னா பிரேக் பார்த்தீங்கன்னா இவங்க எல்லாம் நிறைய வித்தியாசமான செஞ்சாங்க. ஆமாம், அதில் நான் ஒரு சின்ன விஷயம் சமநலி அப்புறம் பந்துல இவங்க சொன்ன ஒரு விஷயத்தை நான் இதில் சொல்லணும். சமநலி சொன்னாங்க இவர் என்ன செய்ய போகிறாரு அப்படின்னு எங்களுக்கு தெரியும். ஆமாம், அதில் அந்த ஸ்பெஷல் இல்லாமல் போயிடுச்சு. அதுதான் இதில் இருக்கிற பிரச்சனையே, பெரிய பிரச்சனை. ஆமாம் ஆமாம், என்னென்னா இப்போ அடுத்தது இவர் கண்டிப்பாக இப்போ ஒரு 10 உடைச்சு 11 பண்ணுவார், 12 பண்ணுவார் அப்படின்னு நம்மளுக்கே தெரிஞ்சிருது. ஆமாம் ஆமாம். பட் இவங்க என்ன செய்வாங்க, செய்யலாம், என்ன செய்யக்கூடும் அப்படின்னு பார்க்க வந்தால் எனக்கு என்னமோ அவங்கள தான். ஸோ நிரோஷாத் பிரேக் பிரதர்ஸ். මිනිසුරු මඩුල්ලේ තීන්දුවෙන් 4න් 3ක් බ්‍රේක් බ්‍රදර්ස් තෝරනවා. පුරුකාන්ත කුන්දිර මහත්මයා රෙද්ද බැනීම අදින කොල්ලෙක් තෝරන්න කැමති නැද්ද? රෙද්දයි බැනීමේ කිසි ප්‍රශ්නයක් නැහැ. මමත් රැට ඔය ඇඳුම අඳිනවා, දවල්ටත් අඳිනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. ගස්වල දැන් නැගි නෑ, මං ගස් නැගලා තියෙනවා, පොල් කඩලා තියෙනවා, ගුටි කාලා තියෙනවා. ඒක ප්‍රශ්න නැහැ. මම වලලු අඹරලා ගහේ මුල තියෙන තාත්තා ගහන්න එනකොට ගහේ නගින්න හොරෙන් හංගලා තියෙන වලලු. ඒකින්ද රෙද්දේ සහ පොල් ගස්වල මගේ කිසිම මේ සම්බන්ධකම අයින් කරන්න ඔයාලට බෑ ඇඩිෂන් එක. හරි. නෑ ඔබතුමාට මේ වෙලාවේ ඇඟ බේර ගන්න පුළුවන්. හැබැයි උත්තරයක් නොදී 4න් 3ක තීන්දුවක් දීලා තියෙන්නේ. නෑ, මං ඒගොල්ලෝගේ තීන්දුව ගැන නෙමෙයි මං දැන් කතා කරන්නේ. මම ස්වෛරී තීන්දුවක් මම දෙනවා. කවුරුත් දුන්න හින්දා දෙන්නේ නැහැ. මම කියන මේ කසුන්නේ කසුන් දක්ෂයි. කසුන් දක්ෂයි. ඒකේ ආයි දෙකක් නැහැ. ඔහුගේ හිත ධෛර්යමත්, ඔළුව හයියයි, ඔහුගේ සැකිල්ල හයි වෙන්න ඕන, නැත්නම් ඒ වැඩේ කරන්න බෑ. දක්ෂයි. මේ ඉන්න මේ නැටුම් කරපු මේ කණ්ඩායමත් ඔවුන් දක්ෂයි. එතකොට දැන් මං ඊළඟට හිතන්නේ නිර්මාණය. එතන බලන්න කසුන් කරපු නිර්මාණය මොකක්ද කියලා. කසුන් ගිගත්තොත් නිර්මාණය නෙමෙයි එතන තියෙන දක්ෂකම පමණයි. මම හිතන්නේ නිර්මාණයක් කියලා දෙයක් තාම සුළු වශයෙන් 100ට 1ක් 2ක් වගේ තියෙනවා. නමුත් වුන් නිර්මාණාත්මකව ගොඩක් මහන්සි වෙලා ඒ ස්ටෙප්ස් හදාගෙන ඒව පුහුණු වෙලා උඩ පැනන්න කරකැවෙන්න, ඔයා මෙහෙම එනකොට මම මෙහෙම එන්නම්, ඒව කරනකොට කොච්චර හැප්පෙන්නේ නැද්ද? කසුන්ගෙත් ඔළුව සාමාන්‍යයෙන් තුවාල වෙන්නේ නැති ඒ වගේ වෙලාවල. නමුත්
මොහුගේ නිර්මාණය තියෙනවා. මම ඒ ගැන සලකලා බලලා මම තෝරනවා ඩාන්ස් එක. ඒක මතික තීන්දුවකින් තවත් විනිශ්චයක් අපේක්ෂා කරන්නට බ්‍රේක් බ්‍රදර්ස්ට අවස්ථාව. අපි ආරාධනා කරන ඔබට වේදිකාවේ සාධාරණය අපේක්ෂා කරමින් මීළඟට ඔබ ඉදිරියේ විනිශ්චයකට එනවා වීල් ෆයිටර්ස් සමග ශිහාන් කවිෂ්ක. හොඳට මතක ඇති මේ චැලෙන්ජර් රවුන්ඩ් එකෙන් ආවේ තරඟය අතර මැදට හරි අපූර්වට සහ බලහත්කාරයෙන් මේ වේදිකාවට කඩා වැදිලා මේ වේදිකාව බොහොම වේගයෙන් ආකර්ෂණය කරගත්ත තරුණ කැලක්. අනෙක් පසින් වාසනාව පිළිබඳ උපරිම සංකේතය තබමින් විට්ටක පරදිමින් නැවත අවස්ථාව ලබා ගනිමින් නැවත අවස්ථාව අහිමි කර ගනිමින් දැනුත් අවස්ථාවක් ඉල්ලමින් හරි අමුතු අරගලයක යෙදෙන තරුණයෙක් සහ හිතවත් කැලක්. ඔබ විනිශ්චයක් ලබා දිය යුතුයි. කවුද ඉස්සරහට යන්නේ? ප්‍රීමියක් විදියට ඇවිල්ලා චැලෙන්ජ් එකක් දෙන්න හිතුවා. ඔයගොල්ලෝ හිතනවා ඒක නොකරපු දෙයක් කරන්න නේ? ඔව්. හරි. පානුදුරි දැන් ආවා අපි යූත් පීට් ටැලන්ට් එක අනිවාර්යෙන් දෙනවා. අපි වීල් ෆයිටර්ස් සීන් එකේ අපි අංක 1 නවත්තන්න බෑ දැම්මත් බාධක වෙන්නේ කාටවත් අපි දෙවනිය වීල් ෆයිටර්ස් අපි කවදත් අංක 1 සීන් එකේ අපි අංක 1 නවත්තන්න බෑ දැම්මත් බාධක වෙන්නේ කාටවත් අපි දෙවනිය වීල් ෆයිටර්ස් අපි කවදත් අංක 1 හොඳ සූදානමක් පෙන්눔 කරා. හොඳට ලෑස්ති වෙලා අවිල තිබ්බ වැඩේට. ලස්සනයි වැඩේ. මොකද ගෲප් එකක් විදිහට මම හිතන්නේ පළවෙනි බයිසිකල් ස්ටන්ට් එක අපිට දකින්න හම්බෙච්ච මේ තරඟේ. පහන තියක් බයික් එකට මං වදින්නේ කෙලන්ට වඩා බයිකුයි අපිට වටින්නේ වීල් ෆයිටර්ස් අපි ඉහළටම නගින්නේ. ඒක හරි සුන්දරයි. ඇස් වලට ලස්සනයි. දැම්ම මොනවත් කියන්න බෑ. අනිවාර්යෙන් පූල් එකට යනවා. වීල් ෆයිටර්ස්ලා දැන් ඉන්නවා. වීල්ස් කීයක් ගෙනවද ෆයිට් එකට? 8 දෙනෙක් ආවා. 8 දෙනායි වීල්ස් කීයද? වීල්ස් ගෙනාවා 7ක්. රයිට්. චැලෙන්ජ් රවුන්ඩ් එකේ නේද ආවේ? ඔව්. මම හිතන ඔයගොල්ලෝ හොඳට ප්‍රැක්ටිස් කරලා ලෑස්ති වෙලා තියෙනවා සහ ඒ ඇක්ට් එක කොරියෝග්‍රාෆ් කරන් තියෙනවා. මට නම් ඉතින් මාරයි. මං හරි පුදුමයටපත් වෙනවා. වෙනත් රටවල් වල මේ වගේ කොල්ලෝ බයික්ස් වලින් දාන එක එක සෙල්ලම් අපි දැකලා තියෙනවා. ඒ සෙල්ලම් වල පිටිපස්සෙන් තියෙන ඔවුන්ගේ පුහුණු වීම ගැන හොයලා බලපුවාම වෙනම පාසල් තියෙනවා. ඒ පාසල් වල ඔවුන්ව ක්‍රමිකව පුහුණු කරනවා. කුඩා කාලේ සිටම ඔවුන්ව පුහුණු කරනවා. මේ කොල්ලන්ට එහෙම මුකුත් නැහැ. තනියෙන් හිතලා තනියෙන් මහන්සි වෙලා මේ නිකන් පැදගෙන යන්න තියෙන බයිසිකල් එකකින් කර්ණම් ගහනවා. ඒ නිසා මට මගේ රටේ මේ කොල්ලෝ හුඟක් වටිනවා. මට හිතෙනවා තව වටයක් ගිහලා බලමු කි. මම අනිවාර්යෙන් යවන්න දෙවනේ.
පොඩ්ඩක් පටන් ගන්න පොඩක් පරක් වුණ හින්දා පොඩි තැතිගැන්මක වගේ හිටියද? මුල ටික පොඩ්ඩක් සිංක් වෙන්න අමාරු වුණා වගේ තේරුණා. ඒත් අන්තිම ටික ලස්සනට කරා. ලොකු දක්ෂකමක්. ඉතින් මම සුබ පතනවා. දයන කොහොමද හිතට කොහොමද දැනෙන්නේ? ඩික් ඩික් ගාන. අලුත් වැඩ ගොඩක් තිබ්බා. ගිය සැරේට ඉතාලම කොන්ෆිඩන්ට් ඒ කියන්නේ ආත්ම ශක්තිය ඇතුව විශ්වාසය ඇතුව ආත්ම විශ්වාසකින් ඔබ කරා. ඔබේ තියෙන විශේෂම මම දැක්ක මේ අසීරු වික්‍රමය ඔබ කරන්නේ මේ 7-5කට ගානක් නැතුව. දෙයියන්ගම පිටයි. සන්තෝෂයි මම. සතුටක් දැනෙනවා ඇති. ඒක පාරක් තරගෙන් අයි ඉවත් වෙලා ලූස් රවුන්ඩ් එකෙන් ආවා තරගෙට සෙමි ෆයිනල්ස් වලට. මේ ඉස්සෙල්ලා කරාට වඩා වේගය වැඩිපුර තිබ්බා මම හිතන්නේ. වේගය කලබලේ වැඩි. කලබලේ වැඩි ගතිය මටත් දැනුණා ඒක වගේම. වේගය තිබුණා ඒකේ වරදක් නැහැ. කලබලේ තිබ්බේ වරදක් නැහැ. නමුත් කරන අංග මම හිතන්නේ ඔබට තව අලුත් දෙයක් අනිවාර්යෙන් ඔබට අද ලකුණු හම්බෙලා මම ප්‍රාර්ථනා කරනවා ඔබ ඉදිරියට යයි කියලා. එහෙම වුණොත් ඔබ අනිවාර්යෙන් වෙනත් අමුතුම දෙයක් කරන්නම වෙනවා. නැත්නම් එතනින් එහාට නම් අමාරු යන්න. ඔබ නැවතත් මම හිතන්නේ මේ මුණ දෙන මේ ප්‍රශ්නෙට කණ්ඩායමක් සහ තනි පුද්ගලෙක් සහායට දෙන්නෙක් හිටියට මූලිකත්වය ගන්න තනි පුද්ගලෙක්. ඉතින් මේක සංසන්දනය ගන්න ටිකක් අපහසුයි. නමුත් ඉදිරිපත් කිරීම තුලින් මා දකිනවා ත්‍රාස්‍ය සහ ප්‍රේක්ෂකයන් අඳවා ගැනීමේ ශක්තිය වැඩියෙන් තිබුණේ අපේ මෝටර් සයිකල් ධාවකයන්. ඒක නිසා මෙතනදී මට හිතෙනවා ඔහුව තෝරාගත යුතුයි කියලා. කවිස්ක තව දුරටත් වාසනාවේ ලකුණු එක දමා ගනිමින් ඉන්නවා. பிரியா நிரோஷாங்க ரெண்டு பேருமே ரெண்டு வகையில் ரொம்ப நல்லா இருந்தாங்க. ஆக்சுவலி அவங்க இன்னும் கொஞ்சம் எக்ஸ்ட்ரா இருந்தது. ஏன்னா இத்தனை பேர் கோஆர்டினேஷன் இத்தனை வகைகள் நிறைய செஞ்சனால நான் அவங்களுக்கு விரும்புகிறேன். ஓ ஸோ நிரோஷா வீல் ஃபைட்டர்ஸ் செலக்ட் කරලා දෙනවා. හොඳයි. තව දුරටත් තරංගයේ උණුසුම් වෙමින් පවතිනවා. ආශික තව දුරටත් වාසනාව ඉල්ලන්න පුළුවන් වුණා. මන් දන්නේ. වීල් ෆයිටර්ස් සැබෑ ලෙසම තව දුරටත් ෆයිට් කරත හැකි. කාටද? රූකාන්ත ගුණතිලක මහත්මයාට දෙන්නද? සමනවී ෆොන්සේකට දෙන්න. කවුද ඉස්සෙල්ලම සූදානම්? අත උස්සලා ගන්න පුළුවන් දවස්තාව. ඉස්කෝලේ වගේ. ඔබතුමා දෙන්න විනිශ්චය. හොඳයි. මම විනිශ්චය දෙන්න ඉස්සෙල්ලා මම චුට්ටි වචනයක් ඔබතුමාගෙන් අහන්න කැමතියි මන් දිල්ෂන්. මගෙන්? ඔව්. අර ඔබ කියන්නේ මොකක්ද එහෙමනම් මේක මෙහෙම විය යුතුයි කියලා අන්න ඒක පොඩ්ඩක් මතක් කරන්න. මට මතක නෑ ඒක. මටත් මතක නෑ. ජයග්‍රහණය අදිෂ්ඨානයේ ජයග්‍රහණය නම් ඔව් ඒ හැකියාව මම ඒක මෙහෙම කියන්නේ විශ්මිත යුතුයි right. අන්න ඒ මත තමයි මම කල්පනා කරන්නේ මේ විනිශ්චය දෙන්න. එතුමා දැන් හරි උපක්‍රමශීලී. වීල් ෆයිටර්ස්ලා මීට ඉහතවර මං හිතනවා ඉතාම හොඳට කරා. ඊට පසුවරත් හොඳයි. නමුත් යම් අපි ගිය සැරේ ප්‍රමාණයට වඩා ටිකක් අඩු වුණා. උන්ගේ සාමූහිකත්වයේ ප්‍රතිඵලයක් වෙන්න ඇති එක. නමුත් ඔවුන් වෙනම ගත්තොත් ඔවුන් මම හිතන්නේ ඉතාම දක්ෂයෝ එතන ඉන්නේ අවංකව. ඒ දක්ෂයෝ කණ්ඩායමක් එක්ක වෙලා ඒක හදාගෙන තිනවා. ඒ මිනිසුන්ව විශ්මයට පත් කිරීමේ ඒ ක්‍රියාවලියක් හදාගෙන තියෙනවා. මෙතනගත්
ගත්තොත් කවිෂ්කත් ඒ වගේම දක්ෂයෙක් ඔහුත් ගොඩනගාගෙන තියෙනවා ඒ වගේම අරගොල්ලොත් රෝද දෙකේ වැඩක් මෙයත් රෝද දෙකේ වැඩක් අරගොල්ලොත් රෝද එකෙන් යනවා මෙයත් රෝද එකෙන් ගියා හැබැයි මෙයාට මෝටරයක් තිබ්බ අරගොල්ලන්ට මෝටරයක් නැහැ ඒගොල්ලෝ කකුලෙන් ශක්තිය දෙගොල්ලගම මම හිතන්නේ මේගොල්ලෝ ගොඩක් ශක්තිය වැය කරනවා ඒ තියාගන්න ආයාසය කවිෂ්කත් ඒ වගේම මේ බර ඔක්කොම දරා ගන්නවා මෙතනදී. එතකොට ඩිල්ෂන් බලන් ඉන්න මම දැන් මොකද්ද මේ කියන්නේ කියලා දැන් ඔබ සමාජලාට බලන් ඉන්නවා ඇති මම වැරද්දක් කරන කල්. අනේ නෑ අනිවාර්යයෙන්ම. එහෙම වැරදි කරන්නේ නැහැ. නමුත් මම හිතනවා මේ අවස්ථාවේ මේ තරගයේ ස්වභාවය ගත්තොත් මිනිස්සුන්ට විශේෂ අවධානයක් ලබා දෙන්න පුළුවන් දේ තෝරගත්තොත් මේ වෙලාවේ හරි කෙනෙක් තන මං ඉන්නවා මම තෝරනවා කවිෂ්කව. සමන්ලි මෙතන මේ අඩු තක්සේරුවකට ලක් කරනවා නෙමෙයි. අපි හැමතිස්සම කරන්නේ සසඳීමක්. ඉතින් ඒ සංසන්දනය කරලා බලලා තමයි ලකුණු දෙන්නේ. මෙතන මේ වේදිකාවේ වෘත්තිමය මට්ටමේ තරගකරුවන් අපිට හම්බ වෙලා තියෙනවා. ඉතින් එහෙම වෘත්තිමය මට්ටමක් පෙන්නපු තරගකරුවෙක් තමයි කවිෂ්ක. ඒකෙන්ද මම අනිවාර්යෙන් කවිෂ්ක යවනවා ඉස්සරහට. දැන් තරඟකරුවන් 3 දෙනෙක් පමණයි ඉතුරුලා ඉන්නේ. තෝරපු තරඟකරුවෝ 3 දෙනෙක්. ඒ 3 දෙනා අතුරින් ඔබ අපිට නිවැරදි කෙනා සාධාරණීකරණය කරමින් තෝරා දිය යුතුයි. ඒ තරඟකරුවා හෝ ඒ කණ්ඩායම හෝ අවසන් මහා තරඟයේදී සටන් කරනවා ඔබේ තීන්දුව මත. ආරාධනා කරනවා ඔබ සියලු දෙනාට එන්න ඉදිරියට. ஆம் தில்ஷான் நிச்சயமாக அதை குறிப்பிட வேண்டும். இப்பொழுது இந்த மூவரும் தான் தெரிவாகி இருக்கிறார்கள். இந்த மூவரில் ஒரே ஒருவர் மாத்திரமே இறுதி சுற்றுக்கு தெரிவு செய்யப்பட வேண்டும். எனவே நீங்கள் இப்போது பார்த்தது போல இந்த 6 பேரில் எப்படி மூவரை தெரிவு செய்தார்களோ அதே போல ஒரு கடினமான முறையில் தான் இந்த மூவரில் ஒருவரை தெரிவு செய்ய போகிறார்கள் நடுவர்கள். அது எப்படி இருக்க போகிறது பார்க்கலாம். මං මිනිස්සුරු මඩුල දිගින් දිගටම අපහසුතාවයට පත් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. බොහොම ස්තුතියි. මට පුළුවන් ඕනි නම් මෙතනින් දෙන්නෙක්ව තෝරලා එතනින් එක්කෙනෙක්ව තෝරන්න. ඕන නෑ. ඔබ ඊටාම සද්භාවයෙන් මේ කටයුත්ත කරන්නේ ඒ බව අපි ඊටාම හොඳින් දන්නවා. මං හිතන්නේ කිෂු ගොමස් මහත්මයා දෙයයන්ට කියනවා දෙකෙන් දෙක බෙදෙන්න එපා කියලා තීන්දුව. අනිවාර්යයෙන් මට පහසුයි. අනිවාර්යයෙන්. අපිට අවසන් මහා තරගය සඳහා කෙනෙක් තෝරාගත යුතුයි. ඔහුව ඒ කණ්ඩායම ඔබ තෝරා දෙන්න. පළමු අවස්ථාව දෙමු අපි නිරෝෂාරාම්. மேம் நீங்க சொல்லுங்க. இப்போ இது ரொம்ப ரொம்ப டஃப்பான ஒரு டைம். உங்கள்ட்ட தான் முதல் கேக்குறேன். And you have to justify your Yeah, that is there, but they have 3 more. You could start with them, no? අනේ நான் நினைக்கிறேன் ඒකත් එක පටන් ගන්න තුබුණානේ. ඒගොල්ලෝ හැමෝම පටන් ගත්තනේ දැන් ඔයා පටන් ගන්න නේද? එයා පටන් ගන්න හොඳයි. යාගේ මොකද එයාපෝට් එකකට ඕනේ. අපිට පටන් ගන්න. යා ඒක කියලා යයි. ஸோ நீங்கள் சொல்லுங்கள் கொஞ்சம் விவரமாகவே சொல்லுங்கள். இந்த 3 பேரில் நீங்கள் யாரை செலக்ட் பண்ண, அதுவும் ஃபைனல் ஃபைனலுக்கு தெரிவு செய்கிற அந்த ஆளுக்குரிய மிக முக்கியமான விஷயங்கள் இருக்கலாம். Sundarama, different kind of a talent. Yeah. So very difficult to select. It's not an easy thing. That's bike, that's music, this is dance. At least then put a musical hitiyana, bike hitiyana, even kiyana පුළුවන්. It's a very tough thing. Sundarama honda talents තියෙන කට්ටියම. Extraordinary job. You have come all this way. I must appreciate you all for that. First thing. And කවිෂ්ක. බලපු මනාපේ කවිෂ්ක. බන්දුල වර්ණ පුරම. හොඳයි පුතේ. මට තාත්තා වගේ කියලා.
කිව්වගේ සංසන්දනය කරන්න අමාරුයි. මෙතනින් කෙනෙක්වත් පරාජය වෙන්නේ නැහැ. නමුත් අපිට අවස්ථාව තියෙන්නේ එක්කෙනෙක් විතරක් තෝරාගන්න තමයි අපේ ඉල්ලීම තියෙන්නේ. ඒක නිසා ඒක ටිකක් හිතේ අමාරුවෙන් හරි සිද්ධ කරන්න සිද්ධ වෙනවා අනිත් අයට. ඒකින්ද මමත් තෝරගන්නේ කවිස්ක. කවිස්ක. ඊළඟ තීන්දු දෙක මේ දෙකට බෙදුනත් කවිස්කට ප්‍රශ්නයක් එනවා. තව එකක් කවිස්කට ගියොත් කවිස්ක තවදුරටත් වාසනාවන්තයේ වාසනාවේ සංකේතය බවට පත් වෙනවා. එහෙම නොවෙන්න ඉන් මත්තට සිදුවන සියලු අවස්ථාවන් සම්බන්ධයෙන් විශු ගොමස් මහත්තයාට තීන්දුවක් ගන්න සිද්ධ වෙනවා. අවසාන මහා තරගය පෙනි තිබියදී විනිසුරු මඩුල්ල දක්ෂතාවයද සුවිශේෂීත්වයද වාසනාවද සමනලී ඔබ කියන්න. ඉතාම සුළු ලකුණු කිහිපයකින් එක ළඟ වගේ ඉන්නවා බ්‍රේක් බ්‍රදර්ස් සහ කවිෂ්ක මගේ ලිස්ට් එකේ. කියන්න ඉක්මනට කඩන්න. මම හිතන්නේ කවිෂ්ක තමයි යන්නේ. විනිශ්චය ලැබී අවසන්. ඒ අනුව මට හරි පුදුමයි මිනිස්සුෙකුට මේ තරම් වාසනාවන්ත වෙන්න පුළුවන්. ඔහු දක්ෂයි. මිනිස්සුෙකුට මේ තරම් වාසනාවන්ත වෙන්න පුළුවන්. ඔහු දෙවන වටය පරාජයට පත් වෙමින් ලූසර්ස් රවුන්ඩ්හි නැවත ඉදිරියට පැමිණ අවසන් පූර්ව වටය පරාජයට පත් වෙමින් නැවත අවස්ථාවක් ලබා ගනිමින් වාසනාවන්තයෙක් දක්ෂයෙක් ඉදිරියට යනවා. තවත් ඊටාම දක්ෂ පිරිසකට මේ වේදිකාවෙන් වැටක් වැදෙනවා. හැබැයි වේදිකාවේ වැටක් වැදුනට රටේ ඔවුන්ට වැටක් වැදින්නේ නැහැ. ඔවුන්ට ලොකු ඉඩක් තියෙනවා. ඒ සියල්ල සපත කරන්නටයි අපි මේ மහන්சி වුණේ. பிரியா? ஆமாம், உண்மையிலேயே அவரை பற்றி சொல்ல வேண்டும் என்றால் அவர் உண்மையிலேயே மிகவும் மிகவும் அதிர்ஷ்டசாலி. முதல் தில்ஷான் சொன்னது கூட நான் சற்று யோசித்தேன். ஆனால் பின்பு யோசிக்கும் போது முதல் சுற்றுகளில் வெளியேறி அதன் பின்பு இன்னொரு வாய்ப்பை பெற்று லூசர்ஸ் ரவுண்டில் உள்ளே வந்து அதிலிருந்தும் வெளியேறி மீண்டும் ஒரு வாய்ப்பை பெற்று இப்பொழுது அவர் இறுதி சுற்றுக்கு தெரிவாக இருக்கின்றார். எனவே உண்மையிலேயே அவருக்கு எங்களுடைய வாழ்த்துக்கள். அவரை பற்றி சொல்வதற்கு வார்த்தை இல்லை. ஆனால் நிச்சயமாக அவர் இறுதி சுற்றில் வித்தியாசமான ஒரு நிகழ்ச்சியை வழங்குவார் என்பதில் எந்தவித சந்தேகமும் இல்லை. කිෂු ගොමස් මහත්තයා මං හිතන්නේ එකම එක තැනක විතරයි ඔබතුමා අමාරු වැටුනේ. මිනිස්සු මණ්ඩලය ඔබ සෑහෙන දුරකට බේරලා දුන්නා. කොහොමද දැනෙන්නේ? මොකද හිතෙන්නේ? මෙහි ආරම්භයේ පටන් අප සමග සිටි විචාරකයෙක් හැටියට. වයිදන්නේ දිල්ෂාන් මේ විනිශ්චය මණ්ඩලයේ කියපු අදහස් සලකලා බැලුවහම අපිට નિરાයාසයෙන්ම එන එක තීරණයක් තිබෙනවා. ඒ තීරණය තමයි මේ විනිශ්චය මණ්ඩලය කොච්චර බුද්ධිමත්ද කියලා. සහ බොහොම සාධාරණද කියලා. සහ එයා ඉදිරිපත් කරපු ඒ තීරණ පිටුපස තිබුණු තර්කය මොකක්ද කියන එක. ඉතින් මම ඒ ගැන ඉතාමත් ආඩම්බර වෙනවා. ඉතින් ගත්ත තීරණය නිවැරදි කියලා කියන්න කලින් මේ තුන්දෙනා ගැන කතා කරනවා නම් දිල්ෂාන් මම නිකන් වෙන කෝණයකින් බැලුවා. ලංකාවේ අපිට වැඩිපුර තියෙන්නේ මොනවද නැත්තේ මොනවද? මොකද නැති දෙයක්ක තමයි වටිනාකම සාමාන්‍යයෙන් වැඩි. බහුලව තිබෙන දේවල් වල වටිනාකම සාමාන්‍යයෙන් අඩුයි. ඒක තමයි අපේ සාමාන්‍ය ජීවිතයේ තියෙන පුරුද්ද. ඉතින් එහෙන් බලනකොට බ්‍රේක් බ්‍රදර්ස් ලගේ දේවල් මම හිතන්නේ ලංකාවේ සෑහෙන ව්‍යාප්ත වෙලා තිබෙනවා පහුගිය අවුරුදු 6-7 දිහා බැලුවොත්. මොකද කොළඹ ඉවෙන්ට්ස් වලට නිතරම යන පුද්ගලෙක් මම ඒවා දැකලා තිබෙනවා. වෙනස්කම් තිබුණා නැත්තේ නෑ. අනිවාර්යෙන්ම ඒගොල්ලන්ගේ තුල වෙනස්කම් තිබුණා. සජීවගේ දේත් විශේෂ දෙයක් බොහොම කනට මිහිරි. මම සින්දු කියන්න බැරි වුණත් සංගීතය ගැන එච්චර දක්ෂතාවයක් නැති වුණත් සංගීතයට බොහොමත් ආදරේ කරන පුද්ගලෙක්. ඉතින් එහෙම බලනකොට සජීවගේ ඒ දක්ෂතාවය ඉතාමත් හොඳ දක්ෂතාවයක්.
නමුත් මහිතන ලංකාව අඩුවෙන් දකින සහ දැකපු දේ තමයි මේ කවිශ්ක ඉදිරිපත් කෙරුවේ. ඉතින් එහෙම බලනකොට ඒකේ තියෙනවා සුවිශේෂී භාවයක්. මෝටර් බයික් එකක් පැදපු කෙනෙක් තමයි දන්නේ පදින එකත් කොච්චර අමාරුද කියලා මූලිකව. ඊට පස්සේ සාමාන්‍ය පාරේ යන්න පුළුවන් වුණාට බයික් එක Tamanට අවශ්‍ය විදිහට පොඩ්ඩක් අර අපි ඒ කාලේ කියන්නේ ඉස්කෝලේ යන කාලේ එහෙම නැත්නම් ඉස්කෝලේ අවුට් වෙච්ච කාලේ දන හිස ගෑවෙන්න ගන්නවා කියලා කන ගෑවෙන්න ගන්නවා කියලා ඕක try කරන්න ගිහිල්ලා කකුල් කඩාගත්ත ඔලු පලාගත්ත අය විශාල රාශියක් මම දන්න පුජ්‍යල ඉන්නවා. ඉතින් හරිම අමාරු දෙයක් මෝටර එකක් තිබුණට මේක මම හිතන්නේ කිලෝ 100කට වඩා බරයි සාමාන්‍ය බයික් එකක්. ඉතින් ඒක හැන්ඩල් කරනවා කියන එක ලේසි පාසු කාරණයක් නෙමෙයි. ඒකත් එක්ක ඒ දක්වපු විශ්ව කර්ම ටික මම හිතන්නේ ඉතා විශිෂ්ටයි. විශේෂයෙන් අර පොඩි මල්ලිව කවිශ්කගේ මල්ලි මගේ මල්ලි නෙමෙයි කවිශ්කගේ මල්ලි තියාගෙන ඒ කරපු දේ ඉතාමත් වැදගත්. නමුත් කවිශ්ක මම දන්නවා අනිවාර්යයෙන්ම මින් ඉදිරියට ඔබට වඩා හොඳ හෙල්මට් එකක් මල්ලිට පළඳයි කියලා. ඒ දේ කරන්න ඒ දේ කරනවා කියලා මට හොඳටම විශ්වාසයි. ඉතින් එහෙම බලනකොට අර සුලභ නැති දෙයක් වටිනාකමක් තිබෙන නිසා වැඩිපුර වටිනාකමක් තිබෙන නිසා කවිශ්ක ඉස්සරහට යන්නේක ගැන මම සන්තෝෂයි. අවසන් මහා තරගය සඳහා තරංගකරුවන් 12 දෙනාම තෝරාගෙන අවසන්. මේ විරිසුරු මඩුලත් එක්ක ආයෙ මට රණ්ඩු වෙන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ආයෙ ඔබට බලපෑම් කරන්න මට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. අවසන් මහා තරගය තුල මගේ භූමිකාව බොහොම අඩුයි. ඉන් අනතුරුව ඒ රටේ භූමිකාවක් බවට පත් වෙනවා. ඒ නිසා මට ඔබතුමා එක්ක නම් කොහොමවත් රණ්ඩු වෙන්න වෙන්නේ නැහැ ආයෙ. සෑහෙන කනගාටුවක් ඒක. පුද්ගලික අඩුපාඩුවක් අපි දකින්න. හොඳයි. මම හිතන්නේ රටම බලා සිටි රියැලිටි වෙනස හිත හදමින් හිත විඳමින් තවදුරටත් ඉදිරියට යනවා. බලාපොරොත්තුව රජ කරන දවසක් නුදුරේම උදා වෙන බවට සහතිකයක් இதிரிපත් කරමින් அவසන් மகா තරගයේදී ඔබ මුණ ගැහෙන්නයි අපේ බලාපොරොත්තුව. ஆமாம் நிச்சயமாக நாங்கள் நிகழ்ச்சியை நிறைவு செய்யும் நேரத்திற்கு வந்திருக்கின்றோம். கவிஷ்க இன்று அவருக்கு ஒரு மிக முக்கியமான நாள். கவிஷ்கவினுடைய தம்பியையும் நான் பார்த்து கொண்டே இருந்தேன். அந்த முகத்தில் உண்மையிலே அப்படி ஒரு சந்தோஷம். எனவே கவிஷ்க வாழ்த்துக்கள். அதே போல் அவருடைய தம்பிக்கும் வாழ்த்துக்கள். ஹெல்மெட்டுக்கு அமுத்துக்கிறாங்க. ஓகே சரி, மீண்டும் சந்திப்போம். அதாவது இறுதி சுற்றுக்கு தெரிவுகள் இடம்பெற்று விட்டது. இனிமேல் இவர்கள் மேடையில் எப்படி தங்களுடைய திறமைகளை காட்டப் போகிறார்கள் நாங்கள் பொறுத்திருந்து ஆறுதலாக பார்க்கலாம். எனவே இன்று இரவு இதோ நிகழ்ச்சி நிறைவடைகிறது. மீண்டும் சந்திப்போம். யூத் வித் டேலண்ட், தனித்துவமான உங்கள் திறமைக்கான களம். අවසන් මහා තරගයේදී මුණ ගැහෙන තෙක් ඔබෙන් සමුගන්නට අවසර දෙන්න. ඔබේ අධිෂ්ඨානය ජයග්‍රහණය නම් ඒ හැකියාව විශ්මිත විය යුතුයි. ඔබේ රැය සොරාගත් එකම රියැලිටිය. It is time to vote. 5 fingers. Number 1. Nayanajit Valivita. Number 2. Shaheen Kavishka. Number 3. Arun Moli. Number 4. Mr. Samare and Samare. Number 5. Beat Matix. Number 6. Dileepa Dinush. Number 7. T. Charles. Number 8. 3-in-1. Number 9. Samira Piadigama. Number 10. Lahiru Madhuranga. Number 11. One chance and one winner.